හැමෝම පළතුරු කන්න ආසයි. ඒකේ වෙනසක් නැහැනේ. දැන් ලංකාව ගත්තාම අපිටම ආවේනික වූ පළතුරු වර්ග රසක් තියෙනවා. ඒත් එක්කම වර්තමානයේ වෙද්දී අපි සාමාන්‍ය භාවිතයට ගන්න, අපි අනුභවයට ගන්න පළතුරු වල නම් වලට අමතරව අපි නොදන්න දේවල් රසකුත් තියෙනවා. ඉතින් දැන් අපේ මේ වටපිටාව ලංකාව ගත්තාම ඉස්සර තිබුණු වටපිටාව පරිසර තත්ත්වයන් නෙවෙයි තියෙන්නේ. සමහර ග්‍රාමීය වටපිටාවන් වෙනස් වෙලා තියෙන ඒවා ආශ්‍රිතව ගම්වල හැදිච්ච වැඩිච්ච පළතුරු වර්ග සමහර විට අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අපි නොදන්න පළතුරු වර්ග රසක් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව කලින් කතා බහක් කළා. විශේෂයෙන් ජාතික පළතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානයේ ඉඳන් අපි සෙනවිරත්න මහත්තයත් එක්ක මතක ඇති අපි මෙහි සරුවස්වන්න කෙන්බිම සාරතුලින් අපි වැඩසටහන් කීපයක් කළා. ඉතින් අපි අද දවසේ සූදානම් වෙන්නේ මේ ජාතික පළතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානයේ ඉඳන් මේ පළතුරු පිළිබඳව කතා බහ කරන්න අපි අද සෙනවිරත්න මහත්තයාත් එක්ක ඔබව දැනුවත් කරනවා කොහොමද මේ අපි බදුනක සිටු පළතුරු පැලයක් අපි වෙනත් බදුනක සිටවන්නේ කියන කාරණේ සහ එහි තවත් ඉදිරි පියවරන් වගේම අපි බද්ධ කිරීමක් සහ මේ නඩත්තු කිරීම මේ වගේ කාරණා බොහොමයක් තියෙනවා කතා බහ කරන්න. ඉතින් ඔබව දැනුවත් කරන අද දවසේ සරුවස්සන් එක කෙන්බීම සාර. පළතුරු වගාව කියලා ගත්තාම වගාව විවිධ ක්‍රමවේදයන් යටතේ වගා කරනවා. එතකොට මේ මොකද මහා පරිමාණ වගාව කරනවා, ඊට පස්සේ සුළු පරිමාණ වගාවන් කරනවා, ඊට පස්සේ ගෙවතු වගා කරනවා, ඊට පස්සේ ඊටත් අමතරව දැන් අලුතෙන්ම අපි අත්හදා බලලා ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා මේ බඳුන් වගාව. බඳුන් වගාව යටතේ අපි කොහොමද මේ පැලයක් රෝපණය කරන්නේ, ඊට පස්සේ ඒකේ නැති ප්‍රයෝජනෙ මොකද්ද, ඒ වගාව කොයි මේ කට්ටියද ඒක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කරන්න කියන එක අපි මේ සොයලා බලන්න ඕනේ. මොකද මේ ඇත්තටම බඳුන් වගාවක් මේ පිටවන්න ඕන කෙනෙකුට පුළුවන්. මොකද තමුන්ගේ ගෙදර තමුන්ට අවශ්‍ය පළතුරු ටික තමුන් විහිං වගා කරලා තමුන් ඒක ප්‍රයෝජනයක් ගන්නවා නම් ඇත්තටම ඒකේ පාරිශුද්ධභාවය ඉහළයි. ඒක නිසා අපි උනන්දු විය යුතුයි තමුන්ගේ පළතුරු ටික තමුන් විහිං වගා කරන්න. ඒකදී ඇත්තටම ඕනම පුද්ගලයෙකුට නාගරික පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ග්‍රාමීය පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට මේ වගාව කරන්න පුළුවන්. එතකොට නාගරික පැත්තෙන් වගා කරගෙන යනකොට ඒගොල්ලන්ට ඉඩකඩම් සීමා සහිතයි. එතකොට සමහර වෙලාවට ඉඩකඩම් මේ බිමක් ඇත්තෙම නැහැ. කොන්ක්‍රීට් වනාන්තරයක් මැද්ද ජීවත් වෙන පුද්ගලයෙකුට උනත් මේ වගාව අපිට මේ හදා ගන්න විදිහ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. එතකොට ඒ බඳුන් වගාව ඒ නාගරික මේ ජීවත් වෙන පුද්ගලයින්ට ඉතාමත් ප්‍රයෝජනයි. මොකද ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ හැම භාණ්ඩයක්ම වෙළඳපොළට ගිහිල්ලා රැගෙන එන්න. නමුත් මේ පළතුරු කියන එක වෙළඳපොළෙන් ගන්න එක අපිට සමහර වෙලාවට හොඳ පළතුරු අහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ දුර්වල එහෙම නැත්නම් නියම ආකාරයට මේ අසන නෙලාගත්තේ නැති පළතුරු වෙන්න පුළුවන්. කෘෂි රසායන යොදපු පළතුරු වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඒයින් මගාරෙන්න නම් තමුන්හින් තමුන් පළතුරු ටික හදාගත්තා නම් ඒ සියලුම දේවල් තමුන්ගේ මේ සෞඛ්‍ය මේ පැත්තට මේ හොඳක් වශයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අපි බඳුනක පැලයක් හිටවලා ඒ බඳුනෙන් ලබා ගන්න අවස්ථන්න ඇත්තටම සෞඛ්‍ය සම්පන්න අවස්ථන්න මේ ආහාරයක් වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්.
ඉස්සෙල්ලා කතා කරා දැන් මේ අපේ ගෙදර අපිටම පළතුරු පැලයක් හදාගන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ ඇත්තටම අපිම නිෂ්පාදනය කරලා පැලයක් රෝපණය කරගන්න එක තමයි අපිට ඉතාමත් වටින්නේ. ඒකෙදී අපි ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕන පැලයක් හදාගන්නේ කොහොමද කියලා. ඕච්චි හිටවන්න ඉස්සෙල්ලා අපි මුලින්ම පැලයක් හදාගන්න විදිය. ඒකට මේ පැලේ හදාගන්න ඉස්සෙල්ලා අපි මේ පැලේ මේ ඇත්තටම බද්ධ පැලයක් හදාගන්න එක තමයි ගොඩක් වටින්නේ. කියන්නේ බද්ධ පැලයක් හදාගන්නවා කියන්නේ මොකද මේ මෞෂාකයේ ලක්ෂණ ඒ ආකාරයෙන්ම අපිට ලබා ගන්න පුළුවන් බද්ධ පැලයකින්. ඉතින් ඒකෙදී අපි ඊටමත් කල්පනාකාරී වෙනවා බද්ධ පැලයක් හදාගන්නේ කොහොමද කියන්නේ. ඉතින් ඇත්තටම අඹ පැලයක් අපි ගැන කතා කරමු. අඹ පැලයක් ඉස්සරලාම අපි බීජයක් අරගෙන බීජාවරණය කියන්නේ සාමාන්‍ය අපි කතා කරන්නේ අඹ කොට්ටේ කියලා. ඒ අඹ කොට්ටේ ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන ඊට පස්සේ ලබාගත්තු මදේ තමයි පැලි තවානක දාලා ඒක පැල කරලා අරගෙන ඒ පැලය මේ තමයි මේ පොච්චි හිටවලා තියෙන්නේ. ඊට පස්සේ මේ පොච්චි හිටුවෙන් පස්සේ මේක සාමාන්‍යයෙන් අපි මාස 4ක් 5ක් යනකොට සාමාන්‍ය අපි කතා බහ කරලා තියෙනවා මේ පැලයක් බද්ධ කරන්න මට්ටම එනවා කියලා. පැලයක් බද්ධ කරන්න එන මට්ටම කියන්නේ පැන්සලක ප්‍රමාණය. පැන්සලක ප්‍රමාණය ආවන් පස්සේ අපි මේක බද්ධ කරගන්නවා. මේ බද්ධ කරගන්නකොට අපි සුදුසු පැලයක් තෝරගන්න ඕනේ. හොඳ පෘෂ්ටිමත් පැලයක් තෝරගන්න ඕනේ බද්ධ කරන්න. එතකොට මේ පැලය තෝරගත්තන් පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ පැලයට බද්ධ කරන්නේ මොන වර්ගයේද කියලා තෝරගන්න. අවුරුදු පුරාම පළදාව දෙන භෝගයක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ භෝගය තෝරගත්තන් පස්සේ භෝගේ අපි සාමාන්‍යයෙන් හිතනවා දැන් කන්න 4-5ක් හොඳ අසන්නක් ලබා දීලා තියෙන්න ඕනේ. ලෙඩ රෝග වලින් තොර වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ලෙඩ රෝග වලින් තොර වෙච්ච සාර්ථක භෝගයකින් තමයි අපි මේ අංකුරයක් ලබා ගන්න. ඒ අංකුරය ලබාගෙන ඒ අංකුරය තමයි මේකට මේ බද්ධ කිරීම කරන්නේ. එතකොට මේ බද්ධ කරන් පස්සේ අදියර කීපයක් තියෙනවා. මේ අදියර පළවෙනි බද්ධ කිරීමේ අවධිය ඊට පස්සේ මේ ඒක අපි අංකුර බිහිවීමේ අවධිය තියෙනවා. ඊට පස්සේ ඒ අවධිය කීපයක් තුලින් තමයි මේ වගාව අපි ආරම්භ කරන්නේ. එතකොට මේ අංකුර පුපුරලා මේ විදිහට පත්‍ර ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ආකාරය තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආකාරයෙන් වර්ධනය වෙච්ච භෝගයක් අපි පෝච්චි එක ඉස්සරලාම හිටව ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් අපිට සාර්ථක වෙච්ච පැලයක් අපිට පුළුවන් පෝච්චි එක ස්ථාපන කරගන්න. පෝච්චි එක ස්ථාපනය කරගෙන ඊට පස්සේ මේ පෝච්චියේදී අපි අධ්‍යයන කීපයකදී නඩත්තු කිරීම කරන්න ඕනේ. ඒ නඩත්තු කිරීම කරගෙන ගියන් පස්සේ මේ ආකාරයෙන් අපිට පුළුවන් සාර්ථක භෝගයක් මේ අපිට දැක ගන්න. ඊට පස්සේ මේ අවධියට ආවන් පස්සේ මේකේ නඩත්තු තියෙනවා. විවිධ අවස්ථාවල නඩත්තු කඩක් තියෙනවා. කප්පදු කිරීම තියෙනවා. මේ පොහොර වර්ග යොදන්න තියෙනවා. දියර පොහොර යොදන්න තියෙනවා. ඒ වගේ මේ කෘමි රෝග වලින් ආරක්ෂා කරගන්න තියෙනවා. ඒ වගේ අධ්‍යයන කීපයක් තියෙනවා. ඒ අධ්‍යයනත් එක්ක අපි ඉස්සරහට යමු. අධ්‍යයන වගාව නඩත්තු කරන් පස්සේ මේ වගේ සාර්ථක ශාකයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ සාර්ථක ශාකයෙන් ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ අධ්‍යයන මොකද්ද? සාර්ථක ශාකයක් හදාගත්තා නම් සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඒ සාර්ථක අස්වැන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ අපේ ප්‍රයත්නේ සාර්ථක වෙනවා. මෙන්න මේකෙන් අපිට පෙන්වන්න පුළුවන් මේ අපේ සාර්ථකව වගා කරලා සාර්ථක අස්වැන්නක් ලබලා දීලා තියෙන භෝගයක්. මේ ආකාරයෙන් අපිට පුළුවන් අපේ ශේෂයට අපිට පුද්ගලික අපේ ප්‍රයෝජන සඳහා අඹ නෙමෙයි ඕනම පළතුරු භෝගයක් අපිට ගෙවත්තේ කියන්නේ අපේ ගෙමිදුලේ හදා ගන්න පුළුවන් සාර්ථකව. මේ විදිහට හදාගත්තොත් අපිට අවශ්‍ය පළතුරු ටික අපේ වෙළඳපොළට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපේ ගෙදරින්ම අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් අපිට ලබා ගන්නවා වෙනවා. අපි
බලමු අපිම පැලයක් නිෂ්පාදනය කරන අපේ වගාවට අපිම පැලයක් නිෂ්පාදනය කරගන්න. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ අපි තෝරාගත්තු පැලයක් මේ පැලේ තෝරාගෙන ඊට පස්සේ මේක අපි බද්ධ කරන්න ඕනේ. බද්ධ කරන්න අපි අංකුරයක් තෝරා ගන්න ඕන. අංකුරය තෝරා ගැනීමේදී අපි මම ඉස්සෙල්ලා කතා කරා වගේ හොඳ අසන ලබා දෙන සාර්ථක අසන ලබා දෙන ශාකයකින් අංකුරයක් තෝරා ගන්න ඕනේ. මේ අත්ත අපි ගහක තියද්දිම බද්ධ කිරීමට සතියකට විතර කලින් අපිට පුළුවන් මේ කොළ ටික කඩලා ඉවත් කරන්න. මේ කොළ ටික කඩලා ඉවත් කරන් පස්සේ මේ කොළ ටික කඩලා ඉවත් කරලා මෙන්න මේ අංකුරය අපි තෝරා ගන්නවා. ගහේ තියද්දිම මේ වැඩේ කරන්න ඕනේ. ගහේ තියද්දිම කොළ ටික කඩලා තිබ්බන් පස්සේ මේකේ ආහාර තැම්පත් වෙනවා. මේ ආහාර ටික තැම්පත් වුණාන් පස්සේ අපි සතියකට පස්සේ මේක අංකුරේ කපලා ගන්න. අංකුරේ කපලා ගත්තන් පස්සේ මේක අරගෙන මේකට බද්ධ කිරීමේදී ඉක්මන් වර්ධනයක් සාර්ථක මේ බද්ධයක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි අපි මූලිකව සකස් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට සකස් කරගත්තු අංකුර තමයි මෙතන තියෙන්නේ අපි බලන්න පුළුවන්. මේ තියෙන අංකුර මේ විදිහට අපි කොළ කඩලා සතියකට කලින් හරි ගස්සලා තිබිච්ච අංකුර. මේ අංකුර තමයි දැන් මේකෙන් එකක් තමයි අපි මේකට බද්ධ කිරීම කරන්නේ. අපි බලමු දැන් මේ අංකුරයක් මේකට බද්ධ කරන්නේ කොහොමද කියන්නේ. අපි දැන් අංකුරයක් තෝරා ගන්න ඕනේ. දැන් මේ ශාකයේ මේ අංකුරය මේ අඳට ගැලපෙන අංකුරයක් මෙතනින් තෝරා ගන්න ඕනේ. මෙතනින් තෝරාගෙන අපි ඒක තමයි මේ බද්ධ කිරීම අපිට සම්බන්ධ කරගන්නේ. ඊට පස්සේ මේ අංකුරේ මේ කඳේ මට්ටමට ගැලපෙන අංකුරයක් තෝරාගත්තා අපි. ඊට පස්සේ මේ අංකුරය තෝරාගෙන ඊට පස්සේ අපි තෝරා ගන්න ඕනේ මේ බද්ධ පටි. අපි මේ පොලිතින් පටියක් අපි තෝරා ගන්න ඕනේ. මේ පොලිතින් එක අපි තෝරා ගැනීමේදී අපි ටිකක් ඇදෙන එකක් වෙන්න ඕනේ. හොඳට මොකද සමහර පොලිතින් තියෙනවා ඇදෙන්නේ නැහැ, කැඩලා යනවා. මේක අපිට පුළුවන් මේ පොඩක් ඇදෙන සුළුයි. එතකොට මේ ඇදෙන සුළු පටියකින් අපිට හොඳ බැම්මක් යොදන්න පුළුවන් මේ පොලිතින් එක. ඊට පස්සේ මේ තෝරාගත්තු පොලිතින් එකයි මේ අපිට හොඳ පිහියක් තෝරා ගන්න ඕනේ. හොඳ කැපුම් තියෙන පිහියක් තෝරා ගන්න ඕනේ. අපිට බද්ධ පිහියක්ම අවශ්‍ය නැහැ. අපිට ගෙදර දොරේ පාවිච්චි කරන හොඳ කැපෙන පිහියක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. බද්ධ පිහියක් නොමැති නම්. ඊට පස්සේ මේක තෝරා ගන්නවා. ඊට පස්සේ තෝරාගෙන අපි මේ බද්ධ කිරීම කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ අපි බලමු මේ බද්ධ කිරීම කරන්නේ කොහොමද කියන එක. අපි සාමාන්‍යයෙන් මේ අඹ ශාකයට අපි බද්ධ කරන්නේ කූඤ්ඤ බද්ධේ. කූඤ්ඤ බද්ධේ සඳහා තමයි මේ අංකුරයක් තෝරාගෙන තියෙන්නේ. අපි බලමු මේ බද්ධ කිරීම කරන්නේ කොහොමද කියන එක. බලමු අඟල් 4ක් විතර පොළොවේ සිට අඟල් 4ක් විතර උඩින් පළවෙනි කැපුම යොදනවා. ඒ කැපුම යොදනකොට අපි දෙපැත්තටම කපලා මේ සකස් කර ගන්න ඕන. සකස් කරගත්තු මේ ශාකයට අපි මේක බද්ධ කිරීම කරනවා. තෝරාගත්තු අංකුරේ බද්ධ කිරීම අපි කරමු. මෙන්න මේ ආකාරයෙන් අපි කැපුමක් යොදන්න ඕන. දෙපැත්තෙන්ම කැපිලා කූඤ්ඤයක ආකාරයෙන් කැපුම යොදලා ඊට පස්සේ මේක අපි මේකට සම්බන්ධ කිරීම කරමු. මැදින් පැලුමක් යොදනවා අපි. පැලුමක් යොදලා මේ කපාගත්තු කූඤ්ඤයකට සම්බන්ධ කිරීම කරමු. සම්බන්ධ කරනකොට අපි ඉස්සලා කැපුම යොදවපු කොටස් ටික සම්පූර්ණ වැහෙන ආකාරයෙන් මේ කූඤ්ඤය ඇතුළට බස්සන්න ඕනේ. ඊපස්සේ මේකෙදි තවත් විශේෂයක් තියෙනවා. අපි මේ කූඤ්ඤය සම්බන්ධ කරන් පස්සේ අපි පොලිතින් පටියකින් බඳිනවා. පොලිතින් පටියෙන් බඳිනකොට හැම වෙලාවෙම අපි කල්පනාකාරී වෙන්න ඕනේ. යට සිට උඩට වෙලාගෙන යන්න ඕනේ. හොඳින් තද කරලා යට සිට උඩට වෙලාගෙන යන පොලිතින් එක. ඒ යට සිට උඩට වෙලන්නේ අපි සමහරට වැස්සක දේවල් මේ වතුර මේ වුණොත් වතුර කාන්දු වෙනවා මේ බද්ධ සංදියට. ඒතකොට අසාර්ථක වීමට හැකි වෙනවා. ඒක නිසා අපි යට සිට උඩට මේ බද්ධ පටේ වෙලාගෙන යනවා. ඊට පස්සේ තවත් අපි මේ අංකුරය ආරක්ෂා කරගන්න. මේ කියන්නේ මේ අංකුරය පිටින් සම්බන්ධ කරපු එකක්. එතකොට මේ අංකුරයේ තියෙන ජලය මේ වාෂ්ප වෙලා යනවා. ඒක වළක්වා ගන්න උත්සේදනය වළක්වා ගන්න අපි පොලිතින් පටයකින් නැවත වෙලාගෙන යනවා.
ඒ වෙලීම් කරනකොට අර ඉස්සරලා එකේ වෙලීම තරම් මේ පද කරේම කරන්නේ සාමාන්‍ය මට්ටමට වෙලාගෙන ගිහලා උඩ අංකුරේ ඉතුරු වෙන විදිහට වෙලලා ගැටයක් යොදනවා. ඒ යොදන ගැට හැම එකකම පහළ යෙදීමේදී උඩින් යටට අරගෙන පොලිතින් එක ගැට ගන්න. ඒක සාර්ථක. මොකද මෙතනින් වැටෙන වතුර බිඳුව පොලිතින් එක දිගට දිවට වැටෙනවා. කඳ දිගේ බහින්නේ නැහැ. ඊට පස්සේ මේක තවත් ආරක්ෂා කරන්න අපි මේ පොඩි අර සාමාන්‍ය අපි ඔය මේ අයිස් පැකට් හදන්න ගන්න අන්න ඒ වගේ පොලිතින් බටයක්. මේ පොලිතින් බටේ මේ පැත්තේ උඩින් සීල් කරලා තියෙනවා. මේ පොලිතින් බටේ මෙන්න මේම මේකට අස්සලා තියෙනවා. අඹ ශාකයක් අපිට මේ විදිහට බද්ධ කරලා ඉවරලා මේක එතකොට බද්ධ කිරීම අපිට අවසන්. එතකොට බද්ධ කරලා ඉවරලා මේක අවුවේ තිබ්බට ගැටලුවක් නැහැ. අඹ ශාකයක්. අනිත් වෙනත් භෝග වර්ග අපි හේවණෙන් තියන්න වෙනවා. නමුත් අඹ ශාකයේ අවුවේ තිබ්බට ගැටලුවක් නැහැ. අවුවේ තිබ්බට කමන්නේ ජලය අවශ්‍ය විදිහට ජල සම්පාදනය කරලා තිබ්බනම් මේක ඉක්මනින් අංකුරේ පුපුරලා මේ සාර්ථක මේක වශයෙන් මේ පැලයක් වශයෙන් අපිට ලබා ගන්න පුළුවන්. බද්ධ කරපු පැලේ තමයි මේ තියෙන්නේ. ඒක අපි මේ පවත්වාගෙන යන නඩත්තු කරගෙන යනකොට මෙන්න මේ ආකාරයෙන් අංකුර පිපිරීම ආරම්භ කරලා තියෙනවා. මේ අංකුර පිපිරීම ආරම්භ කරනවත් එක්කම මේ උඩ තියෙන අපි ආවරණය කරපු පොලිතින් බෑගය ඉවත් කරනවා. ඉවත් කරලා ඊට පස්සේ ඊළඟ අවධියේ මේ එක වර්ධනය වෙලා ඊට පස්සේ ඊළඟ අධියට තමයි මේ පත්‍ර අපිට විහිදලා පෙන්වන්න පුළුවන්. ඊළඟ ඊටත් පස්සේ හොඳ සාර්ථකව සම්බන්ධ වෙච්ච අංකුරයක් තමයි මේ හොඳට කොළ දාලා ඒක සාර්ථකව අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අවධියේදී අපිට පුළුවන් මේ දැල්ල කොළ පාට වෙන අවධියේදී අපිට පුළුවන් මේ උඩින්ම අපි ගැට ගහපු පොලිතින් පටිය ඉවත් කරන්න. මේ ආකාරයෙන් මේ පොලිතින් පටිය අපිට ඉවත් කරන්න පුළුවන්. උඩින් අර උත්සේදනය පාලනය කරන්න ගැට ගහපු පොලිතින් පමණක් ඉවත් කරන්නේ. ඉවත් කරලා ඊට පස්සේ මේක වර්ධනය වෙන්න අරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ සාර්ථක භෝගයක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි වාජනයක හිටවනකොට හිටවන්න පුළුවන්. මෙන්න මේ සාර්ථකත්වයට ආවන් පස්සේ පැලයක් වාජනයක හිටව ගන්න පුළුවන්. එතකොට මේ අවධියේ වෙන තාක්කල් අපිට කරන්න තවත් කාර්යයන් තියෙනවා. මොකද මෙතනින් බද්ධ කරලා මේ අපි පොලිතින් බෑගය ඉවත් කරන අවස්ථාවේදීම මේකට දිලිරනාශකයක් ස්ප්‍රේ කරන්න ඕන. මොකද බාහිර පරිසරයට තමයි මෙයා විවෘත වෙන්නේ. විවෘත වෙනකොට බාහිර පරිසරයේ තියෙන විවිධ රෝගකාරකයන් මෙයාට මේ හානිදායක මට්ටමට මේ හානි කරන්න පුළුවන්. ඒක නිසා ඒක වළක්වා ගන්න අපි මේ පොලිතින් බෑගය ඉවත් කරගත්තුවාම දිලිරනාශකයක් ස්ප්‍රේ කිරීම අපිට ඉතාමත් යෝග්‍යයි. ඊට පස්සේ මේ අවධියට මේ අංකුරේ දැන් පුපුරාගෙන එන අවධියේ මේ අවධිය පුපුරාගෙන එන අවධියේදී අපිට පුළුවන් තව අවශ්‍ය නම් කෘමිනාශකයක් යොදාගත්තත් ගැටලුවක් නැහැ මේ පත්‍ර ආරක්ෂා කරගන්න ගැනීම සඳහා. ඊට පස්සේ ඒ විදිහට මේ අපි සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර දිලිරනාශකයක් ස්ප්‍රේ කරාට ගැටලුවක් නැහැ මේ භෝග පත්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා. එතකොට ඒ විදිහට සාර්ථකව වගා වෙච්ච පැලයක් අපිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර බඳුනක හිටවා ගන්න පුළුවන්. රෝපණය කරගත්තු පැලය සතියක් විතර හෙවණේ තියලා ඊට පස්සේ අපිට පළවෙනි මේ ප්‍රතිකාරය කරන්න වෙනවා. ඊට පස්සේ මේකට නයිට්‍රජන් ටිකක් ලබා දෙන්න ඕනේ. මොකද මෙයා බාහිරින් පොහොර වර්ග ලබා ගන්න බෑ. අපි සීමාකාරී පරිසරයක් තමයි මෙයාට දීලා තියෙන්නේ. ඒ සීමාකාරී පරිසරය තුල අවශ්‍ය පෝෂණය අපි ලබා දෙන්න ඕන බාහිරින්.
ඒක නිසා අපි මේ සතියකට පස්සේ අපි සාමාන්‍යයෙන් තේ හැන්දකින් භාගයක් විතර තේ හැන්දක ප්‍රමාණයෙන් භාගයක් විතර අපි යූරියා අරගෙන මේ පෝච්චිය ජල සම්පාදනය කළ මේ පෝච්චිය වටේට පෝච්චිය අයිනෙන්ම දාගෙන යන්න පුළුවන් අපිට මේ යූරියා තේ හැන්දකින් භාගයක් විතර අරගෙන ඒ ප්‍රමාණය අපි පෝච්චිය වටේට දාලා ජල සම්පාදනය සිද්ධ කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් සතියකට පස්සේ ආපහු දියර පොහොර එකක් අරගෙන නයිට්‍රජන් අඩංගු දියර පොහොර එකක් අරගෙන ඒ නයිට්‍රජන් අඩංගු දියර පොහොර එක දිය කරලා මේ ස්ප්‍රේ කරන්න පත්‍ර වලට. ඒ කියන්නේ මේ වගේ අපි මේ දිය කරගත්තු නයිට්‍රජන් අඩංගු දියර පොහොර එකක් දිය කරගෙන ඊට පස්සේ මේ පොඩි බෝතලයකින් අපිට පුළුවන් මේක ස්ප්‍රේ කරගන්න. මේ පත්‍ර තෙමෙන ආකාරයට ස්ප්‍රේ කරගන්න. එතකොට මේක අපිට පුළුවන් සතියකට සැරයක් හැම පත්‍රයකම ගැටෙනසේ ස්ප්‍රේ කරගන්න. එතකොට සතියකට සැරයක් නයිට්‍රජන් අඩංගු දියර පොහොරයක් ස්ප්‍රේ කරගත්තාන් පස්සේ හොඳ මේ ආකාරයෙන් හොඳ සාර්ථක පැලයක් අපිට මාස 3-4කින් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආකාරයෙන් ලබාගත්තු පැලය ඊට පස්සේ අපිට නඩත්තු කරන්න වෙනවා. නඩත්තු කරන කියන්නේ පළවෙනි කප්පාදුව සිද්ධ කරන්න වෙනවා. දැන් ඊට පස්සේ අපි මේ වර්ධනය වෙච්ච ශාකයේ පළවෙනි කප්පාදුවේදී ලොකු කප්පාදුවක් එන්නේ නැහැ. ඒකදී අපිට කරන්න තියෙන්නේ අනවශ්‍ය අතු අභ්‍යන්තරයට පිටලා තියෙන අතු ඉවත් කර ගැනීම තමයි අපිට සිද්ධ කරන්න වෙන්නේ. ඒ වගේම තමයි අපිට පුළුවන් මේ උස සීමා කරගන්න. දැන් බඳුනක හිටවලා තියෙන පැලයන්නේ මේ බඳුනක හිටවලා තියෙන පැලය ගොඩාක් උසට ගියොත් එහෙම ඔරොත්තු දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක මේ වළක්ව ගන්න අපි උස සීමා කරනවා. උස සීමා කිරීමේදී අපිට පුළුවන් මේ ආකාරයෙන් කපන්න මේ උස සීමා කරලා මේ ආකාරයට අපිට පුළුවන් මේ ශාකයේ පළවෙනි කප්පාදුව සිද්ධ කරන්න. කප්පාදුවේදී අපිට පුළුවන් මේ දිලීර නාශකයක් මේ කැපුම් මූණත් වල ආලේප කරලා දාන්න. ඊට පස්සේ දැන් අපි මේ වගේ වාජනයක පැලයක් හිටව ගත්තන් පස්සේ විවිධ අවස්ථාවලදී ගහ හැඩ ගැන්වීම කරන්න වෙනවා. ඊට පස්සේ මේ හැඩ ගැන්වීම වලදී ඒ අවශ්‍යතාවය ශාකයේ අපිට ඕන විදිහට හදා ගන්න වෙනවා. අපිට ඕන විදිහට හදා ගැනීමේදී විවිධ අවස්ථාවල විවිධ මේ අතු අයවත් කරන්න වෙනවා. ඉතින් මේ ශාකයේ ඉස්සලා කප්පාදු කරා වගේ මේ අවස්ථාවේදීත් අපිට නැවත කප්පාදු කිරීම සිද්ධ කරන්න වෙනවා. ඒ අවස්ථා කිහිපයක් අපි බලමු. මෙතනදී අපිට මේ අතු කීපයක් තමයි ඉවත් කරගන්න වෙන්නේ. ඒක අපි ගහ අපිට අවශ්‍ය විදිහට හැඩගැන්වීමේ ක්‍රියාවලිය සිද්ධ කිරීමේදී. දැන් අපි අර ක්‍රමක්‍රමයෙන් අපි කප්පාදු කරගෙන ඇවිල්ලා මේ සාර්ථක වර්ධනය වෙච්ච මේ ශාකයක්. මේ ශාකයේ ඊළඟ කප්පාදුව අපි සිද්ධ කරන්න ඕන. කප්පාදු සිද්ධ කරන ක්‍රමය අපි බලමු. මේ ආකාරයෙන් දැන් කප්පාදු සිද්ධ කරලා මේකට දැන් අපි මේ ගෙඩි හැදෙන්න දෙන්න සුසු අවස්ථාවකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේකට මේ රසායනික පොහොර අපි යෙදීමක් කරමු. යෙදීමේදී අපිට පුළුවන් පොටෑෂ් කොටස් 3කට යූරියා 1 කොටසක් කලවම් කරලා ඒ මිශ්‍රණය අරගෙන මේ පැලයට අපි පෙර පොහොර දැම්ම ආකාරයට පොහොර ටිකක් දාන්න. මේ විදිහට අපි සකස් කරගෙන යූරියා 1 කොටසකට පොටෑෂ් කොටස් 3ක් කලවම් කරගත්තු මාධ්‍යය තමයි මේ තියෙන්නේ. මේ මාධ්‍යයෙන් අපි මේකට සාමාන්‍යයෙන් ගිනි පෙට්ටි පියනකින් එකක් විතර දැම්මොත් ඇති. සාමාන්‍ය ප්‍රමාණය. එහෙනම් අපි මේකට ඒ ප්‍රමාණය අපි දාමු.
ඊට පස්සේ මේක අවන්නය කරලා අපි ජල සම්පාදනයක් සිද්ධ කරන්න වෙනවා මේ පොහොර දැමු වහාම. මේ ආකාරයෙන් අපිට මේ රසායනික පොහොර දැම්මත් අපිට පුළුවන් දියර පොහොර ස්ප්‍රේ කරන්න පත්‍රවලට. දියර පොහොර ස්ප්‍රේ කිරීමේදී අපි මුලින්ම කතා කරේ නයිට්‍රජන් අඩංගු දියර පොහොර එකක් මේ තාක්කල් පාවිච්චි කරා. ඊට පස්සේ අපි මෙතනදී පොටෑෂ් අඩංගු දියර පොහොර එකක් ස්ප්‍රේ කරන්න වග බලා ගන්න ඕන. ඒකත් අපි සතියකට සැරයක් ස්ප්‍රේ කරනවා නම් ගොඩක් හොඳයි. ඒ ආකාරයෙන් දිගටම මේකේ මල් පිපුණත් ගෙඩි හැදුනත් ඒ යොදන දියර පොහොර එක නතර කරන්න එපා. දිගින් දිගටම යොදාගෙන යන්න. නෙරණ තාක්කල් දිගටම අපි පොහොර මේ යොදන එක සිද්ධ කරගෙන යනවා. දැන් ඊට පස්සේ දැන් අපි අර වාගේ බඳුනක පැලයක් හිටව ගත්තන් පස්සේ මේ බඳුන දැන් සාමාන්‍ය වසර එකමාරක් විතර ගියාපු ගාම මේකේ මුල් කප්පාදුවක් සිද්ධ කරන්න වෙනවා. බඳුන තුල මුල් කප්පාදුවක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් මුල් කප්පාදුව සිද්ධ කරන විදිය ඊට පස්සේ මුල් කප්පාදුව සිද්ධ කරලා ඊට පස්සේ අපිට පුළුවන් කොම්පෝස්ට් ලේයර් එකක් දාන්න. ඒ කොම්පෝස්ට් ලේයර් එක දානකොට අපි සාමාන්‍යයෙන් මේ පෝච්චිය වටේටම එකපාරම මේ කොම්පෝස්ට් මේ මුල් කප්පාදුව සිද්ධ කරන්නේ නැහැ. පෝච්චියෙන් අඩක ප්‍රමාණය තමයි පළමු වතාවට මුල් කප්පාදුව සිද්ධ කරලා මේ කොම්පෝස්ට් යොදන්නේ. ඒක අපි දැන් බලමු මේ මුල් කප්පාදුව සිද්ධ කරන විදිය කොහොමද කියලා. කප්පාදුව අපි සිද්ධ කිරීමේදී අපි මේ ආකාරයෙන් අඟල් 2 විතර ප්‍රමාණයක් පස් අයින් කරලා ඒකට අහුවෙන ඒ මුල් කප්පාදු කරලා අයින් කරලා දාලා ඊට පස්සේ අපි කරන්නේ කොම්පෝස්ට් ලේයර් එකක් ඒ අපි අයින් කරගත්තු මේ ස්පේස් එකට කොම්පෝස්ට් ලේයර් එකක් දාලා ඒක වසා දානවා. මේ විදිහට අපි මේ කොම්පෝස්ට් ලේයර් එකක් දාලා ඊට පස්සේ ඉතුරු මේ භාගයේ කොටස ඉතුරු කොටසට මාස 6කට පස්සේ මෙතන අද පොහොර දාලා මාස 6කට පස්සේ තමයි ඒ පැත්තේ මුල් කප්පාදු සිද්ධ කරලා කොම්පෝස්ට් යොදන්නේ. ඔබට තියෙන ඉඩකඩ තුළ අපි හිතමු ඔබට තියෙන සීමා සහිත ඉඩකඩක් කියලා. ඉතින් එහෙම අවස්ථාවක බඳුන්ගතව කොහොමද පළතුරු ගා කරගන්නේ? අපි හිතමු ඔබට තියෙන්නේ වැඩි ඉඩකඩක් කියලා. ඉතින් ඒ ඉඩකඩ තුළ ඒ පරිසරය තුළ කොහොමද ඔබට ගෙවත්තේ පළතුරු වගා කරගත හැකි වන්නේ කියන කාරණය. ඉතින් ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්න සූදානම් තැනක් තමයි ජාතික පළතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය. අපේ සෙනවිරත්න මහත්තයාත් ඒ කණ්ඩායමත් යහුසුලුව ඔබට අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඉතින් ඔබට පුළුවන් විටක මෙම ස්ථානයේ පැමිණ මේ පළතුරු වගාවන් පිළිබඳව දැනුම ලබා ගන්න, අවබෝධය ලබා ගන්න. ඉතින් එහෙම වුණාම ඔබට පුළුවන් වසවිසෙන් තොර ඔබේ නිවසේම ඔබේ ගෙවත්තෙම ඔබට අවශ්‍ය දෛනිකව පරිභෝජනයට අවශ්‍ය පළතුරු ප්‍රමාණය ලබා ගන්න, නිෂ්පාදනය කරගන්න. සර්වස්වන්‍ය කෙන්බිම සාර තුළින් අද දවසේ අපි සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. ඉතින් නැවත වරක් ඔබට ආරාධනා කරන මෙම ස්ථානයේ පැමිණෙන්න මේ පළතුරු උයනේ අසිරිය විඳින්න, දැනුම ලබා ගන්න. ඒ ආරාධනය සමගින් සමුගෙන යනවා. ලබන සතියේත් හමු වන බලාපොරොත්තු වෙන අලුත් ගොවිපලක අලුත් තැනකදී අපි හමු වෙමු. මේ අපේ ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවන රටාවේ තොරතුරු අපි කතා බහ කරන සර්වස්වන්‍යක කෙන්බිම සාර